තිරුවන් සරණයි සියලු දෙනාටම ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් ඒ වගේම DP Education අධ්‍යාපන ආයතනයත් විශේෂයෙන් ප්‍රාචීන අධ්‍යාපනයේ සුරක්ෂිතතාව ඒ වගේම ප්‍රවර්ධනය අභිවෘද්ධිය උදෙසා ඉදිරිපත් කරන ලබන පාඩම් මාලාවේ තවත් පාඩමක් සමග සම්බන්ධ වෙන්නටයි ඔබ අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන් අද දවසේදී ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පවත්වනු ලබන ප්‍රාචීන පඬිත උපාධි අවසාන පරීක්ෂණයේ පාලි විෂයට අදාළ පාලි නිර්දිෂ්ඨ ග්‍රන්ථ පළමු ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් වෙන විනය විනිශ්චය නම් වූ ග්‍රන්ථය සම්බන්ධයෙන් සිදු කරන පාඩම් මාලාවේ 12 වන පාඩම සමගයි ඔබ අපි සම්බන්ධ වෙන්නේ. එමනම් මේ පාඩම සමග සම්බන්ධ වන අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල් මෑණිවරු ආදරණීය දුආදරෝ හැමදෙනාම ඊටමත් ආදරයෙන් යුක්තව අද පාඩම කෙරෙහි පිළිගනිමින් අපි පාඩම කරා යමු. අපි එතකොට පාඩම කරා යමු වීමට පෙර කලින් පාඩම් වලදී අපි සාකච්ඡා කරපු කරුණු කාරණාවන් පිළිබඳව අපේ අවධානය යොමු කළොත් එහෙම අපේ පොඩි හාමුදුරනේ දරුවනේ ඔබ වහන්සේලාට මතකයි අපේ දරුවන්ට මතක ඇති අපි මුල්ම පාඩමේදී විනය විනිශ්චය ග්‍රන්ථය පිළිබඳව සාකච්ඡා කළා. ඉන් අනතුරුව සාකච්ඡා කරපු පාඩම් 10ේදී විනය විනිශ්චයේ අන්තර්ගතය හැටියට ඉදිරිපත් වෙන පරාජිකාවන් 4 පිළිබඳව සාකච්ඡා කළා. එතකොට විශේෂයෙන් මේ තුන ධම්ම පරාජිකාව, ඒ වගේම අදත්තා දාන පරාජිකාව, ඒ වගේම මනුස්ස විග්‍රහ පරාජිකාව, ඒ වගේම උත්තරී මනුස්ස ධම්ම පරාජිකාව කියන මේ පරාජිකා ධර්ම 4 පිළිබඳව තමයි අපි මුල් පාඩම් 10කදී කතා කරේ. පළවෙනි පාඩමේදී ග්‍රන්ථය පිළිබඳව කතා කළා. එතෙන් සිට පාඩම් 10කදී අපි මේ පරාජිකාවන් 4 පිළිබඳව කතා කළා. එනොත් අදත්තා දාන පරාජිකාව ගත්තහම දීර්ඝ වශයෙන් විස්තර ඇතුළත් පරාජිකාවක් හැටියට තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබුණේ. එතකොට මේ පාඩම් 10ේදී ඒ කරුණු කාරණාවන් පිළිබඳව අපේ අවබෝධය ඇති කරගෙන දැන් අද වෙනකොට ලොකු අවබෝධයක් ඇතිව තමයි ඊළඟ පාඩම සඳහා අපි ප්‍රවේශය ලබා ගන්න. හරි. එහෙනම් අපි පාඩමට යමු. අපි බලමු අද දවසේදී අපි සාකච්ඡා කරන්න තියෙන්නේ මොන වගේ කරුණු කාරණාද කියන එක. හරි. 313 වෙනි ගාථාවේ සිට ඉදිරියට ඇති ගාථා ධර්ම තමයි අද අපේ සාකච්ඡාව සඳහා යොමු වෙන්නේ. අපි බලමු ආදිමේක සමුට්ටානං දුවංගං කාය චිත්තතෝ සේසාච තිය මුට්ටානා තේසමංගානි සත්තතෝ. අපි බලමු මේ පරාජිකා 4 ඉවර වෙලා ඉන් අනතුරුව තවත් ඒ සම්බන්ධ කාරණා කිහිපයක් තමයි මෙතන පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ආදි ඒක සමුට්ටානං ආදි අපි එකක් විදිහට ගමු. ආදි මේක සමුට්ටානං ආදි ඒක සමුට්ටානං ආදි ඒක සමුට්ටානං කාය චිත්තතෝ දුවංගං කාය චිත්තතෝ දෙවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන්. කාය චිත්තතෝ කියන එක දෙක හැටියට අපි ගමු. කාය චිත්තතෝ දුවංගං අංක 3. කාය චිත්තතෝ දුවංගං කාය චිත්තතෝ දුවංගං. ඊළඟට ඒක විග්‍රහ කරනවා ති සමුට්ටානං සේසාච ති සමුට්ටානං. ඒක අපි එකක් විදිහට ගන්න පුළුවන් අංක 4 විදිහට. සේසාච ති සමුට්ටානං සේසාච ති සමුට්ටානං තේසං අංගානිතු සත්ත තේසං අංගානි තු සත්ත තේසං අංගානිතු සත්ත. ඔය විදිහට තමයි මේකේ පද ටික අපිට බෙදා ගන්න පුළුවන්කම තියෙන්නේ. බලමු ආදි. ආදි කියන්නේ පළමු පරාජිකාව. ආදි කියන්නේ මුලින්ම එදෙන එකනේ. එතකොට පළමු පරාජිකාපත්‍ය ඒක සමුට්ටානං ඒක සමුට්ටානයි.
මොකද ඒක සමුට්ඨාන කියලා කියන්නේ? සමුට්ඨාන කියන්නේ කාරණාව. එතකොට එක කාරණයක් වශයෙන් තමයි ඒක ඉදලා තියෙන කියන එක අදහස් කරන්නේ. ඒක සමුට්ඨාන. ඊළඟට කාය චිත්තතෝ ද්වංගං. කාය සහ චිත්ත වශයෙන් එහි අංග දෙකක් පවතිනවා. කාය සහ චිත්ත වශයෙන් ද්වංගං. අංග දෙකයි. සේසෝච ති සමුට්ඨානං. සේසෝච අනික් ඒවා අවශේෂ ඒවා. කියන්නේ අවශේෂ පාරාජිකා තුන. අවශේෂ පාරාජිකා තුන ගත්තාම ඒවත් ති සමුට්ඨාන. සේසාච ති සමුට්ඨාන. ඒ අවශේෂ පාරාජිකා තුන ති සමුට්ඨාන කාය චිත්ත සහ වාචා වශයෙන් කරුණු තුනකින් සමන්විතයි. ඒ වගේම ඒවායේ අංගානිතු අංග වශයෙන් අවයව වශයෙන් සත්ත්‍ය කරුණු හතක් දකින්න ලැබෙනවා. එතකොට මේ එක් එක් පරාජිකාවන් සම්බන්ධයෙන් තමයි මෙතන කතා කරන්නේ. සමුට්ඨාන වශයෙන් ගත්තාම පළවෙනි පරාජිකාව ඒක සමුට්ඨානයි. ඒ වගේම අනිකුත් අංග ති සමුට්ඨානයි. කාය චිත්ත වාචා වශයෙන් ඒ වගේම ඒ 2 3 4 කියන මේ පරාජිකාවන් අංග වශයෙන් ගත්තාම සප්ත විදයි කියන එකයි එතනින් පැහැදිලි කරන්නේ. සුකූපෙක්ඛායුතං ආදී තතියං දුක්ඛ වේදනං ဒ ුතියං චතුත්තං තිවේදන මුදේරිතං. ආපහු කියන ආදී. ආදී කියන එක අදහස් කරන්නේ පළවෙනි පරාජිකාව. ප්‍රථම පරාජිකාව. ආදී කියන්නේ පළවෙනි පරාජිකාව. ඒක මොකද්ද වෙන්නේ? සුකූපෙක්ඛයුතං. සුඛෝපේක්ඛය සුඛ උපේක්ඛා ආදී වශයෙන්. සුඛ උපේක්ෂා තන් සුඛ උපේක්ඛා කියන වේදනාවන්ගෙන් යුක්තයි. සුඛ දුක්ඛ උපේක්ඛා කියලා වේදනා ත්‍රයක් තියෙනවා. එතකොට පළවෙනි පරාජය සුඛ සහ උපේක්ඛා කියන වේදනාවෙන් යුක්තයි කියන එකයි කියන්නේ. තතියං තුන්වෙනි පරාජිකාව. තතියං තුන්වෙනි පරාජිකාව දුක්ඛ වේදනං. 4. ඒක දුක් වේදනා සහිත එකක්. දුක්ඛ වේදනා සහිතයි. ဒ ුතියංච දෙවෙනි එක, චතුත්තංච තුන්වෙනි එක. දෙවෙනි එකයි තුන්වෙනි එකයි. දෙවන පරාජිකාවයි චතුත්තංච හතරවෙනි පරාජිකාව. දෙවන සහ හතරවෙනි පරාජිකා තිවේදනං උදේරිතං. වේදනා ත්‍රයෙන් සමන්විත බව දත යුතුය. 5 6. එතකොට පළවෙනි එක මොකද්ද කියන්නේ? ආදි. පළවෙනි එක සුඛෝපේක්ඛායුතං සුඛ සහ උපේක්ඛා කියන වේදනාවලින් යුක්තයි. තතියං තුන්වෙන්න දුක්ඛ වේදනාවෙන් යුක්තයි. 2 සහ 4 වේදනාත්‍රයෙන්ම සමන්විතයි. එතකොට මේ එක් එක් පරාජිකාවන් මේ වේදනා සුඛ දුක්ඛ වේදනාදී ભેදයන්ට ලක් වෙන්නේ කොහොමද කියන එක තමයි එතනින් පැහැදිලි කරන්නේ. ඊළඟට පඨමස්සට්ඨ චිත්තානි තතියස්ස දුවේපන ဒ ුතියස්ස චතුත්තස්ස දස චිත්තානි ලබ්බරේ. එතකොට චිත්ත වශයෙන් ගත්තාම මෙතන කතා කරනවා. තස්මා සවිතක්කං වුත්තං සබ්බමේතං චතුබ්බිදං ක්‍රියා සංඥා විමෝකංච ලෝකවජ්ජන්ති දීපිතං. අපි බලමු පඨමස්ස පළමුණු පරාජිකාවට. පඨමස්ස පළමුවන පරාජිකාවට අට්ඨ චිත්තානි සිත් 8ක්ද? අට්ඨ චිත්තානි. පළවෙනි පරාජිකාවට සිත් 8ක්ද? තතියස්ස දෙවන්නට, ඒ කියන්නේ දෙවෙන පරාජිකාවට දුවේ පන සිත් 2ක්ද? සිත් 2ක්ද? ඊළඟට ဒ ුතියස්ස චතුත්තස්ස දෙවැන්නට සහ හතරවැන්නට, ඒ කියන්නේ දෙවෙනි පරාජිකාවට සහ හතරවෙනි පරාජිකාවට දස චිත්තානි ලබ්බරේ.
ලැබේ. එතකොට ඔන්න මොකද්ද මෙතනින් කියන්නේ? දැන් මෙතන ප්‍රකාශ කරන්නේ මේ එක් එක් පරාජිකාවන්ට අයත් වන සිත් ප්‍රමාණය ගැන. එක් එක් පරාජිකාවන්ට අදාළ සිත් ප්‍රමාණය ගැන. දැන් මුලින් කතා කරා මේ සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා ભેදේ කොහොමද මේ එක් එක් පරාජිකාවට බලපාන්නේ කියලා. දැන් මෙතනදී කතා කරනවා එක් එක් පරාජිකාවන්ට අදාළ සිත් ප්‍රමාණය ගැන. එහෙනම් එතනින් කතා කරන්නේ මොකද්ද? පඨමස්ස පළවෙනි පරාජිකාවට අට චිත්තානි සිත් 8ක් අයත් වේ. තතියස්ස තුන්වෙනි පරාජිකාවට දුවේපන සිත් 2ක් අයත් වේ. ဒုတိယස්ස චතුත්ථස්ස දෙවෙනි සහ හතරවෙනි පරාජිකාවන්ට දස චිත්තානි සිත් 10 බැගින් ලබ්බරේ ලැබේ. ඉතින් ওই විදිහට දක්වනවා. ඊළඟට 316 ගාතාව ගත්තාම තස්මා ඒ නිසා සබ්බං ඒතං චතුබ්බිදං සබ්බ මේතං චතුබ්බිදං සබ්බං ඒතං චතුබ්බිදං කියන එක තමයි මෙතන සංදි වෙලා තියෙන්නේ. සබ්බං දන ඒතං මේ සියල්ල කියන තේරුම එකේ තියෙන්නේ. සබ්බං ඒතං මේ සියල්ල කියන තේරුම මේ සියල්ල සබ්බං ඒතං මේ සියල්ල චතුබ්බිදං සිව් වැදෑරුම් වෙනවා. ආකාර 4යි. මේ සියල්ල සතර වැදෑරුම් වූ චතුබ්බිදං සතර වැදෑරුම් වූ සචිත්තකං යුත්තං සචිත්තකං යුත්තං සචිත්තකං වුත්තං මෙතන අපිට හම්බ වෙනවා අංක 3 සචිත්තකං වුත්තං ඒවා සචිත්තක කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට ක්‍රියාච ක්‍රියාවද ඊළඟට සංඥා විමුක්ඛංච සංඥා විමුක්ඛංච සංඥා විමෝක්ෂයද අංක 5 සංඥා විමුක්ඛංච සංඥා විමෝක්ෂයද ලෝක වජ්ජංච ඉති ලෝකාවද්‍යයයි දීපිතං දක්වන ලදී. ලෝකාවද්‍යයයි දක්වන ලදී. එතකොට මේ වැරදි සම්බන්ධයෙන් මේ වගේ ස්වභාවය පිළිබඳව තමයි එතනදී සාකච්ඡා කරලා තියෙන්නේ. ඊට පස්සේ ඉදමාපත්තින් ඒව විදානම් පන යුජ්ජති තස්මා ආපත්තියං ඒව ගහේතබ්බං විභාවිනෝ ඉදමාපත්තියං ඒව විදානම් පන යුජ්ජති තස්මා ආපත්තියං ඒව ගහේතබ්බං විභාවිනෝ මුදු පිට්ටීච ලම්බීච මුඛග්ගාහි නිසීදකෝ පරාජිකා ඉමේ තේසං චත්තාරෝ අනුලෝමිකා. හරි අපි බලමු ඉදං විදානම් පන ඉදං විදානම් පන මේ විදානේ වනාහි ආපත්‍යං ඒව යුජ්ජති ආපත්‍ය කෙරෙහිම යුජ්ජති යෙදෙයි ආපත්‍ය කෙරෙහිම යෙදෙයි තස්මා ඒ නිසා ආපත්‍යං ඒව ඇවත සම්බන්ධයෙන්ම ඒ කියන්නේ ආපත්‍ය සම්බන්ධයෙන්ම විභාවිනා පඬිතයන් විසින් ගහේතබ්බං ගත යුතුය ඒ වගේම 318 වන ගාථාවට අපි අවධානය යොමු කරොත් මෙතන පැහැදිලි කරනවා මුදු පිට්ටීච පළවෙනි කාරණාව මුදු පිට්ටීච මෘදු පිටක් ඇති බැවින් කියන තේරුම මුදු පිට්ටීච ඊළඟට
ලම්බීච ලම්බකව පවතින නිසා. ලම්බීච ලම්බකව පවතින නිසාද ඊළඟට මුකග්ගාහීච මුකග්ගාහී මුවින් ගැනීම හේතුවෙන්ද මුකග්ගාහී මුවින් ගැනීම ඇත්තේද නිසීදකෝච 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 කියන එක අදහස් කරන්නේ එය ඉවසා සිටීම කියන හිඳ සිටීම නිසීදකෝච කියන මෙන්න මේ කරුණු හතර. එක හතරවෙනි නිසීදකෝච. හුන්නේ වීද කියන කාරණා. එතකොට මෘදු පිටක් තිබීම මෘදු පිටක් ඇති බැවින්ද ලම්බීච ලම්බකව පවතින හේින්ද මුකග්ගාහි මුඛයෙන් ගන්නා හේින්ද නිසීදකෝච හිඳිනා බැවින්ද කියන මේ කරුණු හතර තේසං ඉමේ තේසං මේ කරුණු හතර ඉමේ තේසං නැත්නම් තේසං ඉමේ චත්තාරෝ මේ හතර දෙනා මේ හතර හය මේ චත්තාරෝ මේ කියන කරුණු හතර අනුලෝමිකා පරාජිකා මේ තුන ධර්මයට අනුලෝම වූ පරාජිකා වන්නේ. අනුලෝමිකා අංක 7 පරාජිකා අංක 8. එතකොට මෙන්න මේ කියන කරුණු හතර මේ තුන ධම්ම පරාජිකාවට අනුලෝම වූ කාරණාවන් විදිහට දක්වනවා. ඒතර අනුලෝමික කාරණා හතරක් ඉදිරිපත් වෙනවා. මොනවද? මුදු පිට්ටීච පළවෙනි එක ලම්බීච දෙවෙනි එක ඊළඟට මුකග්ගාහි තුන්වෙනි එක මුදු පිට්ටි ලම්බී මුකග්ගාහි ඒ වගේම හතරවෙනි එක නිසීදකෝ. මෙන්න මේ කියන කරුණු හතර තමයි මේ තුන ධම්ම පරාජිකාවට අනුලෝමී කාරණාවන් හැටියට සඳහන් කරන්නේ. ඒතර කරුණු හතරක් අපිට එතනින් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බික්කුණීනංච චත්තාරි විබ්බන්තා බික්කුණී සයං තතා ඒකාදස බබ්බා සබ්බේතේ චතුවේසති. බික්කුණීනං චත්තාරිච බික්කුණීනං චත්තාරිච වජ්ජ පටිවච්ඡාදික වජ්ජ පටිවච්ඡාදික උක්කිත්තානුවත්තික අට්ඨවත්තුක ආදි වශයෙන් තන පැහැදිලි කරනවා භික්ෂූන් උබ්බජානු මණ්ඩලික වජ්ජ පටිච්ඡාදික උක්කිත්තානුවත්තික අට්ඨවත්තුක කියලා කරුණු හතරක් පිළිබඳව සයං විබ්බන්තා බික්කුණීච සයං කියන වචනේ අංක 2 විබ්බන්තා අංක 3 බික්කුණී අංක 4 සයං විබ්බන්තා බික්කුණී බික්කුණීනං චත්තාරිය සයං විබ්බන්තා බික්කුණී ඊළඟට ඊට පස්සේ තතා ඒකාදස අබබ්බා තතා අංක 5 ඒකාදස අබබ්බා මේක අපි එකක් විදිහට අරගෙන අංක 6 විදිහට ගමු. ඒකාදස අබබ්බා යනාදී වශයෙන් ඒතේ සබ්බේතේ ඒ සියලු දෙනා සබ්බේතේ චතුවීසති ඒතේ සබ්බේ ඒ සියලු දෙනා චතුවීසති. එතකොට මේක අපි කොහොමද ගලපගන්නේ බලන්න. බික්කුණීනං චත්තාරීච භික්ෂුණීන්ගේ සතර පරාජිකාවෝද. එතකොට
භික්ෂුණීන්ට නියම වෙච්ච උබ්බජානු මණ්ඩලික වජ්ජපටිච්චාදික උක්කිතානුවත්තික සහ අට්ඨවත්තුක කියලා පරාජිකා හතරක් තියෙනවා. එතකොට මෙන්න මේ හතර දෙනා ඒ වගේම ඒකාදස අබබ්බාච අබබ්බ නම් වූ 11 දෙනෙක් ඉන්නවා. අබබ්බහයෝ 11 දෙනෙක් ඉන්නවා. එතකොට 11 දෙනා කවුද? මාතෘඝාතක, පිතෘඝාතක, අරහන්ත ඝාතක, සංඝ භේදක සහ ලෝහිත උපාදක කියන මූලික වශයෙන් මේ හතර පස් දෙනයි. ඊළඟට පණ්ඩක, තිරච්ඡානගත, උබතෝභ්‍යංජනක, තේය සංවාසක, බික්කුණී දෝසක සහ තිත්තිය පක්ඛන්තික කියන පුද්ගලයෝ 11 දෙනා. ඒතර 11 4යි 15යි. 15යි. එතකොට ඒතේ සබ්බේ මෙන්න මේ සියලු දෙනා චතුවීසති සමෝදාන වශයෙන් මේ සියල්ලම එකතු කරලා ගත්තාම 20ක් 24 දෙනෙක් බවට පත් වෙනවා කියන එකයි කියන්නේ සමස්තයක් විදියට. ඊට පස්සේ 320 ගාතාව ගත්තාම ඉමේ චතුවීසති පරාජිකා පුද්ගලං ඉමේ අපි ඉමේ චතුවීසති පරාජිකා පුද්ගලා ඉමේ චතුවීසති පරාජිකා පුද්ගලා ඉමේ චතුවීසති පරාජිකා පුද්ගලා සීසච්චින්නෝව ජීවිතුං සීසච්චින්නෝව පහ ජීවිතුං සීසච්චින්නෝව ජීවිතුං භික්ඛු භාවාය අබබ්බා වත්තා. හරි. දැන් බලන්න මෙතන මොකද්ද කියන්නේ? ඉමේ කියන්නේ මේ චතුවීසති පරාජිකා පුද්ගලා මේ 24 වැදෑරුම් චතුවීසති මේ 24 වැදෑරුම් පරාජිකා පුද්ගලා පරාජික පුද්ගලයෝ පරාජිකාපත්තියට පැමිණි මේ 120 වැදෑරුම් නැත්නම් 24 වැදෑරුම් පුද්ගලයෝ සීසච්චින්නෝව හිස සිඳපු තැනැත්තෙක් මෙන් හිස සිඳි තැනැත්තෙක් මෙන් බෙල්ල කපපු කෙනෙක් වගේ නැත්නම් හිස කපපු තැනැත්තෙක් වගේ ජීවිතුන් ජීවත් වන්නට අබබ්බා අභව්‍ය නුසුදුසු බව වුත්තා කියන ලදී. එතකොට මේ සූවිසි වැදෑරුම් පුද්ගල මේ කියන්නේ පරාජිකාපත්තියටපත් වෙච්ච සූවිසි වැදෑරුම් පුද්ගල හරියට හිස කපපු අය වගේ. ඒතර තවදුරටත් ඔවුන්ගේ ජීවිතය පවතින්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මේ කියන සූවිසි වැදෑරුම් වූ පරාජිකාපත්තියකට යම්කිසි භික්ෂුවක්පත් වුණා නම් එම භික්ෂුවගේ භික්ෂු භාවය තවදුරටත් වළංගු වෙන්නේ නැහැ කියන එකයි ඒකෙන් අදහස් කරන්නේ. පණ්ඩකෝච තිරච්ඡානෝ උබතෝ ව්‍යංජනෝ පිච තයෝ වත්තු විපන්නාහි අහේතු පටිසන්ධිකා. බලමු පණ්ඩකෝච තිරච්ඡානෝ පණ්ඩකෝ තිරච්ඡානෝ උබතෝ ව්‍යංජනෝ පිච
උබතෝ ව්‍යංජනෝච. කියන තයෝ වත්තු විපන්නාහි අංක 5 වත්තු විපන්නාහි පණ්ඩකෝ ඊළඟට තිරච්ඡානෝච ඊළඟට උභයතෝ ව්‍යංජනෝපිච. මේ තයෝ වත්තු විපන්නාහි අහේතු පටිසන්ධිකා ඊළඟට අංක 6 අහේතු පටිසන්ධිකා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේක සකස් කර ගන්න පුළුවන්. පණ්ඩකෝච පණ්ඩක කියලා කියන්නේ එතකොට එතන පණ්ඩකයන් වර්ග 4ක් කතා කරනවා. ආසිත්ත පණ්ඩක, උසූය පණ්ඩක, පක්ක පණ්ඩක සහ ඕපක්කමික පණ්ඩක, නපුස්සක පණ්ඩක ආදී වශයෙන් පහක් ගැන කතා කරනවා. පංච පණ්ඩකයෝ කියලා. පංච පණ්ඩකයෝ දැන් මේ ගැන දීර්ඝ වශයෙන් ඔබ වහන්සේලාට අධ්‍යයනය කරන්න අවශ්‍ය නම් රේරුකාණේ චන්දවිමල නායක හඳුරන්ගේ විනය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන විනය කර්ම කියන පොත බලන්න පුළුවන්. ඒ පොතේ විනය කර්ම කියන ග්‍රන්ථයේ දීර්ඝ වශයෙන් මේ ගැන තොරතුරු ඉදිරිපත් වෙනවා. එතකොට මේ පංච පණ්ඩකයන් ගැන තමයි මෙතන පණ්ඩකෝච කියන එක අදහස් කරේ. පණ්ඩකෝච. ඒ වගේම තිරච්ඡානෝච. ඒ කියන්නේ තිරස්චීන. තිරිසන්ගත සත්වයෝද. ඒ වගේම උබතෝ ව්‍යංජනෝපිච. එතකොට උබතෝ කම්මතෝ ජාතානි තණ්හාදිකානි ව්‍යංජනානි යස්ස උබතෝ ව්‍යංජනෝ. එතකොට එතන පුද්ගලයන් තුන්දෙනෙක් ඉන්නවා. කවුද? පණ්ඩකයා, තිරිසන්ගත සත්වයා සහ උබතෝ ව්‍යංජනකයා. යන විදියට පුද්ගලයන් තුන්දෙනෙක් සම්බන්ධයෙන් එතනදී කතා කරනවා. එතකොට මෙන්න මේ කියන පුද්ගලයන් තුන්දෙනා තයෝ කියන තුන්දෙනා වත්තු විපන්නා විනාශ වූ වස්තු ඇති පුද්ගලයන් හැටියට තමයි සැලකන්නේ. ඒ වගේම අහේතු පටිසන්ධිකා ඒ සියලු දෙනා අහේතු ප්‍රතිසන්ධියක් ඇති පුද්ගලයන් හැටියට ඉදිරිපත් වෙනවා. පංචානන්තරිකාතේය සංවාසෝපිච දෝසකෝ තිත්ති පක්ඛන්තකෝ චේති ක්‍රියා නට්ඨාපන පනට්ඨතේ. පංචානන්තරිකා ඊළඟට පංචානන්තරිකා ඊට පස්සේ තේය සංවාසෝපිච දෙක තේය සංවාසෝපිච ඊළඟට දූසකෝච තිත්තිපක්ඛන්තිකෝච තිත්තිපක්ඛන්තිකෝචාති. එතකොට මේ කියන අට්ඨපන පනට්ඨ කියලා මෙතන තියෙනවා. එතකොට ඒක ගමු අපි අංක 5 හැටියට අට්ඨපන ක්‍රියා නට්ඨා හරි. දැන් අපි ගලපගමු අර්ථය. පංචානන්තරිකාච පංචානන්තරිකා කියන එකෙන් අදහස් කරන්නේ ආනන්තරීය පාප කර්ම සිදු කරපු පිරිස්.
කර්මාවෙන් යුක්ත වූ හේයින් ස්වර්ග මෝක්ෂ සම්පත්තියෙන් පිරිහෙලා මරණයට අනතුරුව නිරේහි ප්‍රතිසන්දි නියත මාතෘඝාතක ආදී පිරිස් තමයි පංචානන්තරිකයෝ නමින් හඳුන්වන්නේ. ඊළඟට තෙය්‍ය සංවාසෝපි තෙය්‍ය සංවාසක කියන පිරිස්. එතකොට ඒ අය කොටස් තුනයි ලිංගත්තේනක සංවාසත්තේනක සහ උභයත්තේනක කියලා කොටස් තුනක් විදිහට විග්‍රහ කරනවා. මම කිව්ව විනය කර්ම පොත නමින් හැදින්වෙන ග්‍රන්ථය බලන්න කියලා. මේ ගැන දීර්ඝ වශයෙන් විස්තර අවශ්‍ය නම්. තිත්තිපක්ඛන්ත කෝච තීර්ථක තිත්තිය පක්ඛන්තික නමින් හැදින්වෙන පුද්ගලයා. කියන මෙන්න මෙතන ඉන්නවා පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. මේ පුද්ගලයන් 8 දෙනා ක්‍රියානට්ඨ ක්‍රියාවෙන්ම භික්ෂුත්වයට නුසුදුසු පුද්ගලයෝ. ඒතකොට මේ අය පැවිද්ද සඳහා සුදුසු අය නෙවෙයි. විනය කර්ම පොත නැමැති ග්‍රන්ථයේ මේ ගැන වැඩිදුර විස්තර හම්බ වෙනවා. රේරුකාණේ චන්දවිල නායක හාමුදුරුවෝ විසින් රචනා කරපු වැඩිදුර විස්තර සඳහා මේ පොත කියවන්න පුළුවන් යම්කිසි කෙනෙක්ට. හරි. එතකොට මේ අභව්‍ය පුද්ගලයන් පිළිබඳව තමයි මෙතනදී කතා කරන්නේ. ඊට පස්සේ 323 ගාථාව ගත්තොත් එහෙම මයා පළවෙනි වචනේ මයා පාරාජිකානං සාරභූතෝ පාරාජිකානං අපි මේ ටික උඩ එක අයින් කරගමු. එතකොට අපිට පැහැදිලිව පාරාජිකානං සාරභූතෝ දෙවෙනි වචනේ අපිට ගමු පාරාජිකානං සාරභූතෝ තුන්වෙනි වචනේ පාරාජිකානං සාරභූතෝ ඊට පස්සේ පාරාජිකානං සාරභූතෝ යෝපන අයං විනිච්ඡයෝ කතිතෝ යෝපන අයං කියන වචනේ මෙතන තියෙනවා විනිච්ඡයෝ මෙතන තියෙනවා කතිතෝ මෙතන තියෙනවා යෝපන අයං විනිච්ඡයෝ කතිතෝ තස්සානුසාරේන සේසෝපි තස්සානුසාරේන සේසෝපි බුදේන අශේෂතෝව බුදේන අශේෂතෝව ඥාතුං සක්කාහි හරි. අපි බලමු එතන මොකක්ද කියන්නේ කියලා. ටිකක් දිග ගාතාවක් සමෝදානික ගාතාවක් මයා අංක 1 බැලුවොත් මයා මා විසින් පාරාජිකාවන්හි අංක 3 සාරභූතෝ යෝපන අයං විනිච්ඡයෝ සාරවත් වූ යෝපන අයං විනිච්ඡයෝ යම් මේ විනිශ්චයක් කතිතෝ කියන ලද්දේද යම් මේ විනිශ්චයක් කතිතෝ අංක 8 කියන ලද්දේද තස්සානුසාරේන ඒ අනුසාරයෙන් ඒවා ඇසුරු කොටගෙන ඒ අනුසාරයෙන් සේසෝපි අනිකුත් පාරාජිකාවන් සම්බන්ධ විනිශ්චයන් බුදේන අංක 11 බුදේන පණ්ඩිතයන් විසින් අශේෂතෝච අඩුවක් නැතිව අශේෂතෝච කියන්නේ අඩුවක් නැතිව අශේෂතෝ ඥාතුන් දැනගන්නට සක්කාහි හැකි වන්නේමය. එතන හි වලින් අවධාරණය කරලා තියෙනවා. හි කියන්නේ පාතේ ඒ විදිහට දැන ගැනීමට හැකි වන්නේමය කියන අර්ථය තමයි එතකොට අපි
එතනදී ගන්න අවශ්‍ය කරන්නේ. ඊළඟට 324 වෙනි ගාථාව අපි බලමු. පිටකේ පටු භාව කරේ පරමේ විනයේ විවිධේහි නයේහි යුතේ පරමත්ත නයං අභිපත්තයතා පරිපුනිතබ්බ මයං සතතං ඉති විනය විනිච්ඡයේ චතුත්ථ පරාජිකට්ඨ කතා නිට්ඨිතා. එතකොට මේ පරාජිකා අට්ඨ කතාව තමයි මෙතනින් නිමාවටපත් වෙන්නේ මෙම ස්ථානයෙන්. හරි එහෙනම් බලමු. පටු භාව කරේ පටු භාව කරේ පටු භාව කරේ පරමේ පටු භාව කරේ පරමේ පටු භාව කරේ පරමේ විවිධේහි නයේහි යුතේ විවිධේහි නයේහි යුතේ අංක 5 විවිධේහි නයේහි යුතේ විවිධේහි නයේහි යුතේ. ඊළඟට විනය පිටකේ පරමත්ත නයං විනය පිටකේ පරමත්ත නයං විනය පිටකේ විනයේ පිටකේ අපිට මෙතනින් ගමු අපි අංක 6 7 8 විනය පිටකේ පරමත්ත නයං විනය පිටකේ පරමත්ත නයං පරමත්තෝ පරමත්තෝ පරමත්ත නයං ඊට පස්සේ පරමාර්ථ කියන එක පැහැදිලි කරන පරමත්තෝ කියලා. කොහොමද පරමත්ත කියන පැහැදිලි කරන්නේ? පරමෝ විශේෂණ නිච්ඡානිච්චිතබ්බෝ අත්තෝ පරමත්තෝ. ඒක විස්තර කරන පරමත්ත කියන වචනය. අභිපත්තයතා කියන වචනයට අපි ඊළඟට ගන්න ඕන අංක 9 අභිපත්තයතා අභිපත්තයතා සතතං 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 කියන වචනේ අපිට මෙතන හම්බ වෙනවා සතතං සතතං කියන්නේ නිරන්තරයෙන් කියන එකයි සතතං අයං පරියාපුනිතබ්බෝ සතතං අයං 11 පරියාපුනිතබ්බං 12. ඔය විදිහට අපිට මේ ගාථාවේ අන්වය සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. නම් මොකද්ද කියන්නේ? පිටකේ පටු භාව කරේ පරමේ විනයේ විවිධේහි නයේහි යුතේ පරමත්ත නයං අභිපත්තයතා පරියාපුනිතබ්බ මයං සතතං. පටු භාව කරේ දක්ෂ භාවයේ ප්‍රකාශ කරන දක්ෂ භාවයේ ප්‍රකාශ කරන පරමේ උතුම් වූ විවිධේහි නයේහි යුතේ නොඑක් ආකාරයේ වෙනස්කම් වලින් ප්‍රභේද වලින් සමන්විත වූ විනය පිටකේහි පරමත්ත නයං පරමාර්ථ න්‍යායෙන් සමන්විත පරමාර්ථ න්‍යායෙන් සමන්විත අභිපත්තයතා මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නට කැමැත්තෝ විසින් සතතං නිරන්තරයෙන් අයං පරියාපුනිතබ්බෝ මේ විනය විනිශ්චය කියන ග්‍රන්ථය පරියාපුනිතබ්බෝ හැදෑරිය යුත්තේය. නැත්නම් ශ්‍රවණය කළ යුතුයි, ඒ ගැන කල්පනා කළ යුතුයි, ඒ ගැන ධාරණය කළ යුතුයි කියන එකයි එයින් අදහස් කරන්නේ. එතකොට ඉති විනය විනිච්ඡයේ චතුත්ථ පරාජික කතා නිට්ඨිතා. මෙසේ විනය විනිච්ඡය මේ විනය විනිශ්චය නම් වූ ප්‍රකරණයෙහි චතුත්ථ පරාජිකා කතා චතුර්ථ දසිවැනි පරාජිකා කතාව නිට්ඨිතා නිමාවන ලදී නමින් මෙතන මේ කොටස අවසන් කරලා තියෙනවා. අපි යමු ඉස්සරහට. මෝචේතු කාමතා චිත්තං වායාමෝ සුක්ඛ මොචනං අඤ්ඤත්‍ර සුපිනන්තේන හෝති සංඝාදිශේසතෝ. මෙතෙන් සිට සංඝාදිශේෂ ආපත්‍ති ගැන තමයි කතා කරන්නේ. ඒතර පරාජිකාපත්‍ති
අපි පෙර ගාථාවෙන් අවසන් වෙනා 324 ගාථාවෙන් මෙතෙන් සිට ඉදිරියට සංඝාදිශේෂ සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්නේ. දැන් එතකොට අපි බලමු මෝචේතු කාමතා චිත්තං වායාමෝ සුක්ඛ මොචනං අඤ්ඤත්‍ර සුපිනත්තේන අඤ්ඤත්‍ර සුපිනත්තා කියන හෝති සංඝාදිශේෂතෝ අඤ්ඤත්‍ර සුපිනත්තා සංඝාදිශේෂෝ කියන සංඝාදිශේෂ ගැන තමයි මෙතන කතා කරන්නේ. එතකොට අපි බලමු සුපිනත්තේන අඤ්ඤත්‍ර පළවෙනි වචනය අඤ්ඤත්‍ර දෙවෙනි වචනය සුපිනන්තේන අඤ්ඤත්‍ර මෝචේතු කාමතා චිත්තං මෝචේතු කාමතා චිත්තං එක පෙළට තියෙන නිසා අපි අංක 3 විදියට ගමු. ඊට පස්සේ වායාමෝ වායාමෝ අංක 4 වායාමෝ ඊට පස්සේ සුඛ මොචනං කියන එක අංක 5 හැටියට අපිට ගන්න පුළුවන්. සංඝාදි ශේෂතා හෝති සංඝාදි ශේෂතා කියන එක අංක 6 හෝති කියන එක අංක 7 අපිට ඔන්න ඔය කියන පද පිළිවෙලට මේක ගලප ගන්න පුළුවන් මේ ගාතාව සංඝාදි ශේෂතා හෝති. එතකොට පහසුයි අර්ථය පැහැදිලි කරගන්න. දැන් බලන්න සුපිනන්තේන අඤ්ඤත්‍ර සුපිනන්තේන අඤ්ඤත්‍ර ස්වප්නයෙන් හැර ඒ කියන්නේ සිහිනෙන් හැර සුපිනන්තේන අඤ්ඤත්‍ර කියන්නේ සිහිනේදී හැර තුන්වෙනි වචනේ මෝචේතු කාමතා චිත්තං ශුක්‍ර ධාතු මෝචනය කිරීම නැත්නම් ශුක්‍ර ධාතු මිදීමේ අදහස ඇතිව. ඒතර සිහිනේකදී ඒ කාරණේ වෙන්නේ නැහැ නේ. ඒතකොට එතන අදහසක් නැහැ. එතකොට ශුක්‍ර ධාතු මෝචනය කිරීමේ අදහස ඇතිව වායාමෝ ඒ වගේම ඒ සඳහා උත්සාහයක් ගන්නත් අවශ්‍ය කරනවා. උත්සාහයක් ඇතිව සුක්ඛ මොචනං ශුක්‍ර මිදීම තන ශුක්‍ර මොචනය කිරීම. එතකොට ඒක පැහැදිලි කරනවා මේ වායාමෝ කියන එක වායාමෝ ඊළඟ මෝචේතුකාම කියන එකත් පැහැදිලි කරනවා. මෝචේතුකාමෝ කියන එක තස්ස භාවෝ මෝචේතුකාමතා තාය සම්පයුත්තං චිත්තං මෝචේතුකාමතා චිත්තං කියලා විග්‍රහ කරනවා. ඒ වගේම වායාමෝ ඒ සඳහා කරන උත්සාහය අජ්ජත්තික බාහිර වස්තු ඝර්ෂණය කිරීම. එතකොට තමන්ගේ ශරීරාංගයක් හෝ බාහිර ශරීරාංගයක් හෝ ගැටීම නිසා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ විදිහේ විවිධ දේවල් සම්බන්ධ කරගෙන කරන උත්සාහය තමයි මෙතන වායාමෝ කියන එක අදහස් කරන්නේ. ඒ කියන්නේ සුක්ඛ මොචනං ශුක්‍ර මිදීම ඒක පැහැදිලි කරනවා. කෙස් ලොම් නිය දත් යන මොවුන් සම්බන්ධ මාංශ විනිර්මුක්ත ස්ථානද. ඒතර මසින් තොර ස්ථාන හෝ වේවා මල මූ කෙල සොටු ස්තබ්ද ශුෂ්ක චර්මද හැර අවශේෂ සියලු ශරීර සංඛ්‍යාත පියවි සිටි තැනින් කුඩා මැස්සෙකු බොන පමණ නමුදු. ඒ කියන්නේ බොහොම ස්වල්ප ප්‍රමාණයක් හෝ කියන එකයි ශුක්‍ර මොචනය කරනවා නම් යම් කිසි භික්ෂුවක් ඒ භික්ෂුවට සංඝාදි ශේෂතා හෝති. සංඝාදි ශේෂාපත්‍ය සිද්ධ වෙන එක සංඝාශේෂ ඇවතක් විදිහට තමයි විනයේ සඳහන් වෙන්නේ. 325. ඊට පස්සේ 326 වෙනි ගාථාව බලමු. පරේනුපක්ක මාපෙත්වා අංගජාතං පන අත්තනෝ සුක්ඛං යදි විමෝචේති ගරුකං තස්ස නිද්දේසේ.
අංගජාතං පන අත්තනෝ අංගජාතං පන පරේන උපක්කමාපෙත්වා පරේන උපක්කමාපෙත්වා අංක 4 හැටියට අපිට ඒක ගන්න පුළුවන් යදි සුඛං විමෝචේති අංක 5 6 7 තස්ස අංක 8 ඊට පස්සේ ගරුකං නිද්දිසේ 9 ගරුකං 10 නිද්දිසේ දැන් මෙතනදී තවත් මෙහි ආකාරයක් ගැන කියන්නේ අත්තනෝ අංගජාතං පන තමාගේ අංගජාතය පරේන උපක්‍රමාපෙත්වා වෙනත් කෙනෙක් ලවා උපක්‍රමශීලීව ක්‍රියා කරවලා යදි සුක්ඛං විමෝචේති ශුක්‍ර ධාතුව පිට කරනවා නම් තස්ස ඒ භික්ෂුවට ගරුකං නිද්දිසේ ගරුකාපත්තියක් සිද්ධ වෙනවා ගරුකං නිද්දිසේ බරපතල ඇවතක් සිද්ධ වෙනවා සංඝාදිශේෂයක් සිද්ධ වෙනවා ඊළඟට 327 වෙනි ගාථාව කියන්නේ සංචිච්චුපක්ඛමං තස්ස අංගජාතං පනත්තනෝ තුල්ලච්ඡයන් සමුද්දිට්ඨං සචේ සුඛං න මුච්ඡති එතකොට අත්තනෝ පන අංගජාතං ඒ පිළිවෙලට තමයි අප්පද ගන්න ඕන අත්තනෝ පන අංගජාතං සංචිච්ච උපක්ඛමන්තස්ස සංචිච්ච අංක 4 උපක්ඛමන්තස්ස අංක 5 සංචිච්ච උපක්ඛමන්තස්ස සචේ සුඛං න මුච්ඡති 5 6 7 8 සචේ සුක්ඛං න මුච්ඡති තුල්ලච්ඡයන් සමුද්දිට්ඨං 9 සමුද්දිට්ඨං 10 එතකොට මේ අවස්ථාවේදී මෙතනදී මොකද්ද වෙන්නේ මේ තුල්ලච්ඡය කියන ආපත්‍ය තමයි සිද්ධ වෙන්නේ. ඒතර සංඝාශේෂපත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. මොකද්ද හේතුව? මොකද්ද මෙතන කියන්නේ අංක 1 අපි බලමු. අංක 1 සිට අත්තනෝ තමන්ගේ අංක 2 තමන්ගේ අංගජාතං පන තමන්ගේ අංගජාතය සංචිච්ච හිතාමතා තමන්ගේ අංගජාතේ සිතාමතා අංක 4 සංචිච්ච උපක්ඛමන්තස්ස එහෙම සිතාමතා කිසියම් තමන් විසින් හෝ නැත්නම් බාහිර දෙයක තමාගේ ශරීරය හෝ බාහිර ශරීරයක ගැටීම තුලින් උපක්‍රමශීලීව කටයුතු කරන තැනැත්තා එවැනි තැනැත්තාගේ සචේ ඉදින් සුක්ඛං න මුච්ඡති එහෙම කරද්දී මේ ශුක්‍ර ධාතුව මිදුනේ නැත්නම් එතනදී තුල්ලච්ඡයන් සමුද්දිට්ඨං එතනදී අර සංඝාදිශේෂයක් වෙන්නේ නැහැ එතනදී සිද්ධ වෙන්නේ තුල්ලච්ඡය කියන ආපත්තිය එතකොට ඒ නිසා එවැනි භික්ෂුවට සංඝාශේෂයක් සිද්ධ වෙන සංඝාශය සිද්ධ වෙන්න නම් ඒ උපක්‍රමශීලීව හිතාමතා කටයුතු කිරීම තුළ ශුක්‍ර ධාතුව මිදීම අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම එතනදී සිද්ධ වෙන්නේ මේ තුල්ලච්ඡය නැමැති ආපත්‍ය පමණයි. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟට සංචිච්චුපක්ඛමන්තස්ස ආකාසේ කම්පනේනපි හෝති තුල්ලච්ඡයන්තස්ස යදි සුක්ඛං න මුච්ඡති. තවත් ඒ වගේම කාරණාවක් තමයි මෙතන කතා කරන්නේ. ආකාසේ කම්පන්තේපි. ආකාසේ කම්පන්තේපි. සංචිච්ච උපක්ඛමන්තස්ස තස්ස. සංචිච්ච උපක්ඛමන්තස්ස තස්ස. සංචිච්ච උපක්ඛමන්තස්ස තස්ස යදි සුක්ඛං න මුච්ඡති අර වගේමයි යදි සුක්ඛං න මුච්ඡති අංක 6 හෝති තුල්ලච්ඡයන් හෝති 7 8 එතකොට ඉස්සෙල්ලා කිව්වේ තමන්ගේ පුරුෂ ලිංගය
තමන්ගේ ශරීරයේහි ස්පර්ශ කරලා හෝ එහෙම නැත්නම් බාහිර පුද්ගලයාගේ ශරීරයේ ස්පර්ශ කරලා ශුක්‍ර ධාතුව පිට කරන්න උත්සාහ කරනවා. නමුත් එතනදී ශුක්‍ර ධාතුව මිදෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට මේ භික්ෂුවට සංඝාසයේ සාපත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාව. ඒ වගේ මෙතනදී තියෙනවා මෙතනදී කතා කරන්නේ ඒ විදිහට තමන්ගේ ශරීරයේ හෝ බාහිර ශරීරයේ නැතිව හිස් අවකාශයේ ආකාශය කියලා එකයි ආකාශයේ කම්පණේනපි අවකාශයේහි ගැටීමෙන් අවකාශයේ ගැටීමෙන් ඊළඟට සංචිච්ච එතනදිත් හිතාමතා ශුක්‍රමිදීමේ අදහස ඇතිව උපක්කමන්තස්ස උපක්‍රමශීලීව කටයුතු කරන්නා වූ තස්ස ඒ භික්ෂුවට ඒ භික්ෂුවගේ යදි සුක්ඛං නමුච්චති. ඒ ආකාරයෙන්ුත් ශුක්‍ර ධාතුව මිදෙන්නේ නැත්නම් එතනදිත් ඔහුට සංඝාසේසයක් වෙන්නේ එතනදිත් වෙන්නේ තුල්ලච්ඡයන් හෝති. තුලසි කියන ආපත්‍ය නැත්නම් තුල්ලච්ඡය කියන ආපත්‍ය තමයි සිද්ධ වෙන්නේ විනේදී. එතකොට මේ එකිනෙකට වෙනස් ආකාරයන් තමයි මෙතන මේ වගේදී සාකච්ඡා කරන්නේ මේ සුක්ඛ විස්සට්ටි කියන සංඝාසේස ආපත්‍ය ගැන කතා කරනකොට. ඊළඟට වත්තිං කීලාය පූරෙත්වා වත්තිං පළවෙනි වචනේ කීලාය දෙවෙනි වචනේ වත්තිං කීලාය පූරෙත්වා තුන්වෙනි වචනේ වත්තිං කීලාය පූරෙත්වා පස්සාවේතුං න වට්ටති පස්සාවේතුං න වට්ටති පස්සාවේතුං න වට්ටති හත්තේන නිමිත්තං පෙන්තස්ස පන හත්තේන නිමිත්තං කීලා පෙන්තස්ස පන දුක්කටං මෙතනදී කියන්නේ තවත් ආකාරයක් සම්බන්ධයෙන්. එතකොට වත්තිං කීලාය පූරෙත්වා වත්තිං කියන්නේ තමන්ගේ ලිංගයේ කෙලවර මෙතන උදාහරණයක් විදිහට කියනවා ගම් දරුවන් මෙන් අල්ලාගෙන වත්තිං කියලා පූරෙත්වා ක්‍රීඩා පිණිස. එතකොට පුරවගෙන පස්සාවේතුං ඒ විදිහට මූත්‍රා කරන්නට හිර කරගෙන මූත්‍රා කරන්නට න වට්ටති නොසුදුසුයි හත්තේන නිමිත්තං අතින් නිමිත්ත කීලා පෙන්තස්ස ඒ විදිහට ක්‍රීඩා පිණිස කරන තැනැත්තාට ඒතර එතනදී සංඝාසයේ සාපත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ. එතනදී සිද්ධ වෙන්නේ මොකද්ද? දෝකොළ ඇවතක්. එතකොට මේ එහෙම නැත්නම් ලිංගයේ කෙලවර අගින් අල්ලගෙන හිර කරගෙන ගම් දරුවෝ වගේ කියන්නේ මේ කෙලි ක්‍රීඩා පිණිස ඇතැම් දරුවෝ ඒ විදිහට කරනවා කියන එක මේක අදහස් කරන්නේ. ඒකයි මෙතන විශේෂයෙන් පැහැදිලින් ගම් දරුවන් මෙන් අල්ලාගෙන කියලා. එතකොට ඒ Tamanගේ ලිංගයේ අග හිර කරගෙන මූත්‍රා පිට නොවන විදිහට හිර කරගෙන මූත්‍රා කරනවා. එතකොට ඒ මූත්‍රාසිත තුළ පිරෙනවා. Tamanගේ ලිංගය තුළ මූත්‍රා පිරෙනවා. අන්න ඒ විදිහට කළොත් එහෙම යම්කිසි භික්ෂුවක් විසින් ඒක න වට්ටති නොසුදුසුයි. ඒ තුලින් මොකද සිද්ධ වෙන්නේ? ඒ විදිහට කරනවා නම් යම්කිසි කෙනෙක් එයාට දුක්කට ආපත්‍යක් දුකුලා ඇවතක් සිද්ධ වෙනවා කියන එක තමයි ඒකෙන් පැහැදිලි කරන්නේ. ඊළඟට තිස්සන්තං පන ඉත්තීනං නිමිත්තං රත්ත චේතසා පුරතෝ පච්චතෝ වාපි ඕලෝකෙන් තස්ස දුක්කටං. ඊළඟට තිස්සන්නං ඉත්තීනං පන නිමිත්තං තිස්සන්නං ඉත්තීනං පන නිමිත්තං තිස්සන්නං ඉත්තීනං පන නිමිත්තං රත්ත චේතසා රත්ත චේතසා පුරතෝ පච්චතෝ වාපි අංක 6 පුරතෝ පච්චතෝ වාපි ඕලෝකෙන් තස්ස බලන තැනැත්තාට
දුක්කටං. හරි. අපි බලමු අපි කොහොමද මේක ගලපගන්නේ කියලා. ඒතර මෙතන කියන්නේ තිස්සන්නං ඉත්තීනං පන නිමිත්තං. එතකොට ස්ත්‍රීන් සම්බන්ධයෙන් කතා කරනකොට අපි මීට පෙරත් මේ ගැන කතා කළා. මනුස්ස ස්ත්‍රිය වෙන්න පුළුවන්, අමනුස්ස ස්ත්‍රියක් වෙන්න පුළුවන්, ඒ වගේම තිරිසන්ගත ස්ත්‍රියක් වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහේ තුන් ආකාර ස්ත්‍රීන් ගැන තමයි මෙතන කතා කරන්නේ. තිස්සන්නං ඉත්තීනං පන නිමිත්තං. මනුස්ස ස්ත්‍රිය, අමනුස්ස ස්ත්‍රිය සහ තිරිසන්ගත ස්ත්‍රිය. එතකොට මෙන්න මේ කියන තුන් ආකාර වූ ස්ත්‍රීන්ගේ නිමිත්තං, ඒ ස්ත්‍රී නිමිත්ත දිහා, ස්ත්‍රී නිමිත්ත දෙස රත්ත චේතසෝ, රාගී සිතින්, රාගයෙන් බැඳුන සිතින්, පුරතෝ පච්චතෝ වාපි. එතකොට ඉදිරියෙන් හෝ පිටුපසින් මනුස්ස ස්ත්‍රිය, අමනුස්ස ස්ත්‍රිය, තිරිසන්ගත ස්ත්‍රිය කියන මේ තුන් ආකාර ස්ත්‍රීන්ගේ ස්ත්‍රීලිංගය දෙස ඉදිරියෙන් සිටගෙන හෝ පසුපසින් සිටගෙන ඕලෝකෙන් තස්ස බලා සිටින භික්ෂුවට, ඒ විදිහට රාගයේ සිතින් යුක්ත බලන් ඉන්නවා නම් යම්කිසි භික්ෂුවක්, ඒ භික්ෂුවට දුක්කටං, දුෂ්කටාපත්තිය සිදු වෙනවා. නැත්නම් දුකලා ඇවතක් සිද්ධ වෙනවා. දුෂ්කටාපත්ති නම් වූ ඒ වරද සිද්ධ වෙනවා කියන එක තමයි එකෙන් කියන්නේ. එතකොට ඒ වගේම ඒකේනේව පයෝගේන දිවසම්පි පස්සතෝ නාපත්ත්‍යා භවේ අංගං උම්මීලන නිමීලනං. ඒකේනේව පයෝගේන දිවසම්පිච පස්සතෝ උම්මීලන නිමීලනං. අංක 4. උම්මීලන නිමීලනං. උම්මීලන නිමීලනං. ඇසිපිය හෙළුම්. ආපත්‍යා අංගං න භවේ. ආපත්‍යා अंक 5, अंगं अंक 6, न अंक 7, භවේ अंक 8. ඉතින් මෙතන කියන්නේ ආපත්‍යක් නොවන අවස්ථාවක් ගැන. ඒ කියන්නේ ඒකේනේව පයෝගේන, එහෙ මෙහෙ බලන්නේ නැතිව එකම ආකාරයකට. දිවසම්පිච, දවසක් මුළුල්ලෙහිද පස්සතෝ බලන තැනැත්තාට උම්මීලන නිමීලනං ඇසිපිය හෙළුම් පමණකින් ආපත්‍යා අංගං න භවේ. ඒක ආපත්‍යයට අංගයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ විශේෂයෙන් තමන්ගේ හිත මෙහෙवला රාගී සිතින් බැලුවොත් තමයි මෙතනදී ආපත්‍යක් සිද්ධ වෙන්නේ කියන කාරණාව තමයි එතන ඉස්මතු කරලා දක්වන්නේ. අමෝචනාදි පායස්ස අනුපක්ඛමතෝ පිච සුපිනන්තේන මුත්තස්මින් අනාපත්‍ති ප්‍රකාශිතා. ඒ වගේ මෙහි අනාපත්‍ය පිළිබඳව මෙතනදී කතා කරනවා. ඒක බලමු අපි. අමෝචනාදිප්පායස්ස පිච. අමෝචනාදිප්පායස්ස එක අපිච දෙවෙනි කාරණාව, දෙවෙනි වචනය. ඊළඟට අනුපක්ඛමන්තෝ පිච. අනුපක්ඛමන්තෝ අංක 3 තුන්වෙනි වචනය. අනුපක්ඛමන්තෝ පිච. ඊළඟට සුපිනන්තේන මුත්තස්මින් පිච. අනාපත්‍ති ප්‍රකාශිතා. සුපිනන්තේන මුත්තස්මින් අංක 4. අනාපත්‍ති අංක 5, ප්‍රකාශිතා අංක 6. එතකොට මෙන්න මේ අවස්ථාවවලදී අදාළ භික්ෂුවට ඇවතක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක කියන්නේ මොකද්ද? පළවෙනි එක තමයි අමෝචනාදිප්පායස පිච. එතකොට මේ ශුක්‍ර ධාතුව පිට කිරීමේ අදහසක් නැති අවස්ථාවවලදී ශුක්‍ර පිට වුණොත් එහෙම, ඒ කියන්නේ Taman හිතාමතා ශුක්‍ර පිට නොකරන අවස්ථාවකදී එහෙම ශුක්‍ර ධාතු පිට වුණොත් එහෙම එතනදී ඇවතක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අනුපක්ඛමතෝ පිච. ඒ සඳහා උපක්‍රමයක් නොකරන අවස්ථාවක
එතකොට ඒ සඳහා කිසියම් කාර්යයක් නොකරන අවස්ථාවක ඉබේම ශුක්‍ර පිට වුණොත් එතනදිත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම සුපිනන්තේන කියලා කියන්නේ හීනෙන් ශුක්‍ර මිදුනොත් එහෙම එතනට තවතක් සිද්ධ වෙන්නේ නැහැ. අනාපත්‍ති ප්‍රකාශතා මෙන්න මේ කියන අවස්ථාවලදී ආපත්‍තියක් සිද්ධ වෙන්නේ නැහැ අදාළ භික්ෂුවට. එතකොට ওই විදිහට අවස්ථා ගණනාවකදී පැහැදිලි කරනවා. මේ ගැන තවදුරටත් විස්තර පැහැදිලි කරලා තිනවා විනය පිටකයේ දීර්ඝ වශයෙන් මේ ගැන කරුණු පැහැදිලි කරනවා. එතකොට විවිධ අවස්ථාවල ඒ බුද්ධ කාලීනව යම් අවස්ථාවල ඒ භික්ෂුන් වහන්සේලා විසින් උපක්‍රමශීලීව මේ විදිහට කටයුතු කරපු විදිහ සහ ඊළඟට ඒ සඳහා ගැටලු ඇති වෙච්ච තැන්වලදී බුදුහාමුදුරුවෝ කොහොමද පැහැදිලි කරලා දුන්නේ වගේ මේ වගේ කරුණු කාරණා දීර්ඝ වශයෙන් විනය පිටකේ සාකච්ඡා කරලා තියෙනවා. අතුරු කතාවල විනය පිටකේ ඉදිරිපත් වෙන. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ආමසන්තේ මනුස්සෙත්තින් කාය සංසග්ග රාගතෝ මනුස්සෙත්තේති සංඥාය හෝති සංඝාදිශේසිකෝ ලෝමේනන්තමසෝ ලෝමං පුසන්තස්ස පීත්‍යා කාය සංසග්ග රාගේන හෝති ආපත්ති බික්කුණෝ මනුස්සෙත්තින් මනුෂ්‍ය ස්ත්‍රියක් මනුස්සෙත්තේති සංඥාය මනුෂ්‍ය ස්ත්‍රියක් යන හැඟීමෙන් යුක්තව ඒ වගේම කාය සංසග්ග රාගතෝ කාය සංසර්ග රාගයෙන් එහා එක්වීමේ අදහසෙන් ආමසන්තෝ පිරිමදිනවා නම් ස්පර්ශ කරනවා නම් සංඝාශේෂිකෝ හෝති එතනදී ඒ අදාළ භික්ෂුවට සංඝාශේෂාපත්‍යක් සිද්ධ වෙනවා. ඒ වගේම කාය සංසග්ග රාගේන ඒ කාය සංසර්ගයේ ඇති කිරීමේ රාගයෙන් යුක්තව ඉත්‍යා ස්ත්‍රියකගේ අන්තමසෝ ලෝමම්පි යටත් පිරිසෙන් ලොම් ගහක් තරම්වත් ස්පර්ශ කරනවා නම් යම්කිසි භික්ෂුවක් විසින් ආපත්‍ති හෝති සංඝාශේෂෝ එතනදීත් එම භික්ෂුවට සංඝාශේෂාපත්තිය සිද්ධ වෙනවා. ඉත්‍යායදි සම්පුට්ඨෝ පස්සං සේවන චේතසෝ වායමිත්වා අදිවාසේති හෝති සංඝාශේෂතෝ ඒ වගේම කිසියම් ස්ත්‍රියක් විසින් භික්ෂුවක් ස්පර්ශ කරනවා නම් මේක අනිත් පැත්ත. එතකොට මුලින් උනේ භික්ෂුවක් විසින් ස්ත්‍රියක් ස්පර්ශ කරනවා. මෙතනදී කතා කරන්නේ ස්ත්‍රියක් විසින් භික්ෂුවක්ව ස්පර්ශ කරනවා නම් ඒ ඇයගේ කැමැත්ත මත එතකොට සේවන චේතසෝ ඒ අවස්ථාවේදීත් ඒ භික්ෂුවට ඇති වෙනවා නම් ඇය කෙරෙහි හැඟීමක් ඒ හැඟීමත් එක්ක වායමිත්වා උත්සාහ කරලා පස්සං අදිවාසේති තමන් ඒ ස්පර්ශය ඉවසා සිටිනවා නම් ඒ ස්පර්ශයට කැමති වෙනවා නම් එතනදිත් මොකද්ද වෙන්නේ සංඝාශේෂාපත්‍යක් වෙනවා. ඒ වගේම ඒකේන පන හත්තේන ගහෙත්වා ဒ ුතියේන තං තත්ත පුසන්තස්ස ඒකාවාපත්ති දීපිතා ඒකේන හත්තේන පන ගහෙත්වා එක අතකින් අල්ලාගෙන ဒ ුතියේන දෙවෙනි අතින් තත්ත ඒ ශරීරයන්හි ස්පර්ශ කරව ගන්න ඕන. ඒ කියන්නේ යම්කිසි කාන්තාවක්ගේ අතක් එක අතකින් අල්ලගෙන අනිත් අතින් තමන්ගේ ශරීරාංගයන් ස්පර්ශ කරව ගන්නවා නම් අන්න එවැනි අවස්ථාවේදීත් මේ ඇවතම සිද්ධ වෙනවා කියන එකයි එකෙන් කියන්නේ. ඒ වගේම ඊළඟ ගාථාව ගත්තොත් එimhe අගහෙත්වා සීසතෝ අගහෙත්වා පුසන්තස්ස යාව පාදංච සීසතෝ කායාහත් මමෝචෙත්වා ඒකාව දිවසම්පිච. ඒතර අගහෙත්වා ඒතර එකාතකින් අල්ලගන්නේ නැතිව සීසතෝ යාව පාදංච හිසේ සිට පාදයේ දක්වා කායාහත්තං අමෝචෙත්වා කයින් අත මුදන්නේ නැතිව දිවසම්පිච දවසක් මුළුල්ලේවද පුසන්තස්ස ස්පර්ශ කරන්නාට ඒකාව එකම ආපත්‍යමයි සිද්ධ වෙන්නේ. අංගුලිනන්තු පංචන්නං ගහනේ ඒකතෝ පන ඒකා ඒව සියාපත්ති නහි කොට්ටාස්තෝසියා නානිත්තිනං සචේ පංච ගන්හතංගුලියෝ පන ඒකතෝ පංච සංඝාදී සේසා අන්තස බික්කුණෝ පංචන්නං අංගුලිනන්තු ඒකතෝ ගහනේ පන ඒ කියන්නේ ඇඟිලි පහම එකට අල්ලගෙන ඉන්නකොට එකම ඇවතක් තමයි සිද්ධ වෙන්නේ. කොටස් වශයෙන් සිද්ධ වෙන්නේ ඇඟිලි පහකින් අල්ලගත්තයි කියලා එකම ඇවතක් තමයි සිද්ධ වෙන්නේ. නානිත්තින නොයෙක් ස්ත්‍රීන්ගේ පංච අංගුලියෝ ඇඟිලි පහ ඒකතෝ සච්චේ ගන්න නැති එකට අල්ලගත්තාම
එවැනි භික්ෂුවට පංච සංඝාශේෂෝ හොಂತಿ. සංඝාශේෂාපත්තියක් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට විවිධ ආකාර වලින් තමන් විසින් සහ ස්ත්‍රී පාර්ශ්වය විසින් ස්පර්ශ කිරීම නිසා සංඝාශේෂාපත්තිය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. ඉත්‍යා විමතිස්සාපි පණ්ඩකාදික සංඤිනෝ කායේන ඉත්‍යා කාය සම්බන්ධම් පුසතෝපිච පණ්ඩකේ යක්ඛිපේතේසෝ තස්ස තුල්ලච්ඡයන් සියා දුක්ඛටං කාය සංසග්ගේ තිරච්ඡාන ගතිත්‍යා. ඒ වගේම ඉත්‍යා විමතිස්සාපි ස්ත්‍රිය කෙරෙහි සැකයෙන් යුක්තව විමතියෙන් යුක්තව කායේන කයින් ස්පර්ශ කරන ඒ භික්ෂුවටත් ඒ වගේම පණ්ඩකාදික සංඤිතෝපි පණ්ඩකයන් පංච පණ්ඩකයන් ගැන අපි මීට පෙර කතා කරා. ඒ පංච පණ්ඩකාදී සංඥා ඇතිව එවැනි භික්ෂුවටත් ඒ වගේම ඉත්‍යා කාය සම්බන්ධම් පුසදෝපි ස්ත්‍රිය කෙරෙහි ස්ත්‍රී කයක් ස්පර්ශ කරන භික්ෂුවටත් ඒ වගේම පණ්ඩකයන් කෙරෙහි යක්ඛිපේතේසු යක්ෂ ප්‍රේත ආදී කාන්තාවන් කෙරෙහි යම් කිසි භික්ෂුවක් එවැනි ස්පර්ශ කිරීම සිද්ධ කරනවා නම් තුල්ලච්ඡයන්සයා එවැනි භික්ෂුවට තුලසි කියන ආපත්‍ය තමයි සිද්ධ වෙන්නේ. තිරච්ඡාන ගතිත්‍යා කාය සංසග්ගේන තිරිසන්ගත ස්ත්‍රියකගේ කය ස්පර්ශ කරනවා නම් සංසර්ගයේ යෙදෙන කාය සංසර්ගයේදී දුක්ඛටං දුකුලායවතක් සිද්ධ වෙනවා. බික්කුණෝ පටිබද්දේන කායේන පනීත්‍යා කායේන පටිබද්දංච පුසන්තස්සපි දුක්ඛටං කායේන පටිබද්දේන කය පිළිබඳ ඉත්තිකායේන පටිබද්දං ස්ත්‍රියගේ කය පිළිබඳ පුසන්තස්ස ස්පර්ශ කරන්නා වූ භික්ෂුවට දුක්ඛටං දුක්ඛටාපත්තියක් සිද්ධ වෙනවා. එතකොට දුෂ්කරාපත්‍යක් තමයි එතනින් සිද්ධ වෙන්නේ. එතකොට ওই විදිහට අපිට මේ කාය සංසර්ග වශයෙන් සංඝාශේෂයක් සහ තුලසි එවතක් ඒ වගේම දුෂ්කරාපත්‍යක් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ඔය කතා කරපු කාරණාවත් එක්ක අපිට මෙන්න මේ කාරණාව සම්බන්ධව අපේ අවධානය යොමු කරන්න පුළුවන්. මූලික වශයෙන් ගත්තාම මේ තෝණ ධම්ම පරාජිකාවේ අංග සප්තකය අංග 7 මොනවද කියලා විනය විනිච්චේ සතර පරාජිකාවන්හි උද්දාන ගාථා ඇසුරින් පෙන්වා දෙන්න. ඒතකොට මේ උද්දාන ගාථා නමින් හඳුන්වන්නේ පරාජිකා ධර්ම අවසන් වෙලා පැහැදිලි කිරීම වශයෙන් කරලා තියෙන ගාථාවන්. ඒතර මේ ගාථාවල තියෙනවා මොනවද මේ තුන ධම්ම පරාජිකාවේ අංග 7 කියලා. ඒවා ආශ්‍රය කරගෙන මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න පුළුවන්. ඒ වගේම සංඝාශේෂාපත්ති විනය විනිච්චය තුළ විග්‍රහ කර ඇති ආකාරයක බද්දයි උදාහරණ සහිතව පෙන්වා දෙන්න. සංඝාශේෂාපත්ති කොහොමද විනය විනිච්චේ සංග්‍රහ කරලා තියෙන්නේ කියන එක පිළිබඳව අපිට එතනදී සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. එහෙමනම් අද දවසට નિયમિત පාඩම මෙතකින් સમાપ્ત කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා. සබ්බ දානං ධම්ම දානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය